නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කසිරේ උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ දිනවල අපේ දහම් පරයයන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා දෙන දහම් පරයයන් ශ්‍රවණය කරමින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න කාලාවකාශය දෙනවා වගේම පොල්ගහවෙල මහමෙවුනා භාවනා සුපරිශ්‍රයේදී සර්වඥ ශ්‍රී ධාතුන් වහන්සේ වන්දනමාන කර ගැනීමට අපිට දුර්ලභ අවස්ථා ලැබිලා තියෙනවා, උදා වෙලා තියෙනවා. ඉතින් මේ පිණිසත් අද දවසෙත් අපට අවවාද ලැබේවි කරුතර මහා සංඝරත්නය. ඉතින් අපිට අනුකම්පා කරුණාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩම අවදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සූදානම් ඊළඟට අද දවසේ සැදැහැති දායකත්වය සිහිපත් කරගන්න 2022 ජනවාරි මාස 1 වෙනි දින මිය පරලොව ගිය පන්නිපිටිය මාලපල්ලේ අංක 202 නිවසේ විසූ සුමනපාල වෙත්තසිංහ පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් පින්වත් කුසුමා ජයසූරිය බිරිඳ දනුරි සහ අරුණෝද ඉන්දුනිල් යන පින්වන්ත දරුවන් ඇතුළු ඒ සදැහැතියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡාව පිණිස අද දවසෙත් අවසරයේ සූදානම් කරගන්නම්. හැමදෙනාම ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සදහම් සාකච්ඡා පිණිස කාලය අනුකම්පාවෙන් අනුශාසනාවන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේව උත්තම පියමල්ලක ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිම රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි විශේෂයෙන් මේ දිනවල සම්බුදු සිත කසිරිය උතුම් සදහම් වැඩසටහනේ විශේෂයෙන් කතා කරමින් හිටියේ සර්වඥයන් වහන්සේගේ චිත්තසංතානයේ පෙරණැගුණු උදාර අවබෝධ ඥානයක් ඉස්මතු කරවන සූත්‍ර කරුණු සිහිපත් කරමින් කුමද්දේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. එහෙමයි. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේට එක එක පුද්ගලයන්ගේ, දෙවියන්ගේ, සත්තුන්ගේ පවා එහෙමයි. දකින්න පුළුවන් මේ හිතේ ශ්‍රද්ධාව උපදින ස්වභාවය, වීරිය උපදින ස්වභාවය, සිහිය උපදින ස්වභාවය, ඒ වගේම සමාධිය හිතේ ඇති වෙන ස්වභාවය, ප්‍රඥාව ඇති වෙන ආකාරය ශාස්ත්‍රඥ වහන්සේට පේනවා. පුදුමයක්. එහෙමයි ස්වාමීනි. මේක මසසින් ලෝකෙට ඇලිලා ගැලිලා ගැට ගැහිලා ඉන්න අන්ධබාල ප්‍රජාවට මේක මහා විස්මයක්. විස්මය කොච්චරද කියනවනම් සලිත වෙලා ගිහිල්ලා කියනවා බොරු කියලා. කියන්න බැරිද? කියනවා. එහෙම කියන්නේ කවුද? ඇසින් පෙනෙන ලෝකෙට ගැට ගැහිලා ඒ ලෝකෙම මැන ඒ ලෝකෙට ඇස් දෙකෙන් දකින දේ විතරක් කියෝ ඉන්න ලෝකෙ ඉන්න ඕනේ. ඒ ලෝකෙට මේ මසෙස ඉක්මවා ගියපු මේ සම්බුදු නෙත විශ්වාසයට ගන්න අමාරු. එහෙමයි ස්වාමීනි. ගත්තොත් එයා මහා පුරුෂයෙක් ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ මේ උත්තම අවබෝධ ගැන සැදැහැතිතක් උපදවන්න පුළුවන් නම් එයත් මහා කෙනෙක්. ස්වාමීනි කවර ආශ්චර්යයක්ද
නොඇසූ විරු ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න මේ සිදු වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන අපි පළවෙනි වතාවට ශ්‍රවණය කරනවා සම්බුද්ධ ශාසනය නිසා. ඒ පරිද්දෙන් පැහැදීමට පැමිණිලා කෙනෙකුට පැහැදුණු සිතක් ඇති කරගන්න තියෙන අවස්ථාව. එහෙම කල්පනාවක් ඉතින් උපදිනවා නම් ඒකත් මහා භාග්යක්. එහෙමයි සර්. ඒකත් මං කිව්වේ අර ඉස්සෙල්ලත් ඊ කතා කරද්දි සත්පුරුෂ සිතුවිලි ඇති වෙන්නත් සත්පුරුෂෙක් වෙන්න ඕන. ඔය සත්පුරුෂ සිතුවිලිනේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැමෙන විදියට කල්පනා ධාරාවක් යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානෙ පැන නගිනව නම් ඒ සත්පුරුෂ සිතුවිලි නේද? ඒක මේ දිව්‍යයන්ට බඹුන්ට මරුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ යම් කිසි කෙනෙක්ගේ හිතේ එහෙම සිතක් උපදිනව නම් ඒක මහා ආශ්චර්යයක්. එහේ ස්වාමීනි. අර අසත්පුරුෂ ජනයා පිරිවැරු ලෝකයේ ඒ සියලු දෙනා අතර ඒක සත්පුරුෂ සිතිවිලි ධාරාවක උපද්දන සත්පුරුෂයෙක්. ස්වාමීනි දැන් හරි විස්මිතයි කෙනෙක් සංසිද්ධිය අරබයා ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ අඩු වැඩි වශයෙන්. තවත් කෙනෙක් ඊට වෙනස් විදියට ශ්‍රද්ධාව පිහිටන්නේ වෙනස් විදියකට. ආදි වශයෙන් මේ ලෝකේ ස්වභාවයද. එහේ ස්වාමීනි. ඒ නිසා ඒකෙම තේරෙනවා අපිට ඒ නිසා සත්පුරුෂ සිතිවිලි පහල කරගත්තු සත්පුරුෂයෙක් වෙන්න ආසන හැමතිස්සෙම සත්පුරුෂ බවට පියවරක් තියන්න. සත්පුරුෂ ගුණයකට පියවරක් තියන්න. සත්පුරුෂ දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. සත්පුරුෂ දහමක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. සත්පුරුෂ පිනක් වෙනුවෙන් පියවර දෙන්න. සත්පුරුෂ සිතුවිලි ඇති වෙන පටන් ගන්නවා ඩිංග 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 ඩිංග. මේ සත්පුරුෂ සිතුවිලි මේ විදිහට ඇති වෙලා සත්පුරුෂ සිතුවිලි වලින් තමන්ගේ හිත වහගන්න දවසක් එයි. අනිදාන්න මහා ආශ්චර්යයක් වෙනවා. කොහොමද ඒ ආශ්චර්යය? ආශ්චර්ය තමයි අපි මේ කතා කරගෙන හිටියේ බලන්න. දැන් අපි මේ ධාතු විභංග සූත්‍රය කතා කළා. ඒතර මේ සත්පුරුෂ මේ පුක්කුසාතිගේ සිටේ ආරංචි වුණා කොහොමද? ශාක්‍ය කුලයෙන් පැවිදි වුණු ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා නමක් වැඩ ඉන්නවා කියලා. එහෙමයි. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කල්යාණ කීර්ති ഘോഷාවක් මෙයාට ඇහුණ කොහමද? අරහං සම්මා සම්බුද්දයි. ලොකුවට දන්නේ නැහනේ. දැනගන්නේ ධර්මයකින්නේ. නව බලන්න අරහං කියන ශ්‍රී නාමයේ ඇසීමෙන්ම මේ කරගත්තු ආශ්චර්ය බල. පැහැදිලි අන්තිම බලන්න මේ සම්මා සම්බුද්ධ කියන ශ්‍රී නාමෙටම විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදූ කියන ශ්‍රී නාමෙට ඇසෙද්දිම මොකද වුනේ? ඇසෙද්දිම ගිහි අතහැරියා. ඇසෙද්දිම ගිහි අතහැරියා. ඒ වගේ තමයි ඔබටත් තේරෙනවා. ඉන සම්මා සම්බුද්ධ අරහං කියන ශ්‍රී නාමය ඇහෙද්දිම දැන් ඔබට ඇහෙනවා මේ කාලෙද? ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එන ශ්‍රී නාමය ඇහෙනවා. නිකලස් මුනිවරුන්ගේ ශ්‍රී නාමය ඇහෙනවා දැන්. ඒ ධාතුන් වහන්සේලා කියන ශ්‍රී නාමය ඇහෙනවා. දැන් පියවර තියන්න කාලේ. ගෙවල් දොරවල් අතහැරලා පියවර තියන්න කාලේ. එහෙමයි. යාන වාහන අතහැරලා පියවර තියන්න කාලේ. මිල මුදල් අතහැරලා පියවර තියනවා නම් ඔබ දුවා දරුවෝ ගැන කතා බස් කරමින් අපි හිතමු දැන් සමගි සම්පන්නව ඒගොල්ලොත් එක්ක කතා බස් කරලා ඒ ශ්‍රී නාමය වෙනුවෙන් පියවරක් තියෙනවා. දවසක් වෙනුවෙන් අඩු ගන්න. දවසක් නේ දිනේ. එහෙමයි. අර පොලිමේ ඉන්න මේ ටික පියවර තියනවාද? පොලිමේ ඉන්න ওই ශ්‍රී නාමයේ ගුණ සිහි කර කර පියවරක් තියලා ඉන්නවා. දහඩිය දාවේ පියවර තියාගෙන ඉන්නවා. සමහරලාට පොලිම් පනින්න අනිත් කට්ටිය දැකලා සමහරලාට ඒ පියවර තියාගෙන ඉන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. නෑ මං අද දවසේ ආයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. අද දවසේ ආයි රහතන් වහන්සේලා වෙනුවෙන්. ඒ නිසා අනිත් කට්ටිය මොනවා කළත් මම මේ මගේ පියවරේ ඉන්නවා. එහෙමයි. බඩගින්න ඉවසන්න වෙන්නේ මේ පියවර වෙනුවෙන්. රස් නිවසන්න වෙයි. හැබැයි ඒ පියවර උදපින. හැබැයි උදාාර පියවරක්. අන්න එහෙම පියවර තියපු කෙනාට අද ඔබට තියන්න බැරි පියවරක් තියන්න පුළුවන් වාසනාවක් ඇන්දෙනවා. මොකද්ද? දැන් මේ පුක්කුසාතේ මේ වගේ වාසනාවක් ආවා. මොකද්ද? සසරි කරන්න බැරි වෙච්ච පියවරක් තියුවා. අරහං සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න ගුණේ යුතු ශාස්ත්‍රුන් වහන්සේ පහළලා කියලා ආරංචි වුණා. තාම දැක්කේ නෑ.
ශ්‍රාවකයෝ දැක්කෙත් නැහැ. දැන් රජෙක් කියලා තමයි අටමඩ පත හැට අටුවාවල තියෙන්නේ. අතහැරෙන ගිහි. එහෙමයි ස්වාමීනි. ආන් දැක්ක නේද? අද අපිට ශාස්ත්‍රුන් වහන්සේ ඇස් දෙකට දකින්න නැහැ. ඒ ධාතුන් වහන්සේලා දකින්න තියෙනවා. පියවර තියන්න මේ විදියට. අද පියවර තියුවොත් මේ වගේ ශ්‍රේෂ්ඨ පියවරක් තියන්න ඔබට අවකාශ සකස් වෙනවා. අද සමහර වෙලාවට මේ පියවර ඔබට තියන්න අවස්ථාව ලැබිලා නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ගිහි ගිය අතරින් පියවර ලැබිලා නැහැ. එහෙමයි. අද ඒ නිසා අද මේ පියවර තියන්නකෝ. ධාතුන් වහන්සේලා දකින්න මේම පියවර තියන්න අද ඔබට කවදා හරි දවසක මේ පියවර උදා වෙනවා. එහෙමයි. අද ඔබට කරගන්න බැරි වෙච්ච දේ ඔබට කවදා හරි කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? තමන්ගේ සත්පුරුෂ ඒ වගේ පියවරක් තියලා ඉන්න ඕන. මේ වගේ පියවරකට යන්න. රජ වුණත් පියවර තියයි. අවකාශ සකස් වෙයි. කවර බාධා තිබ්බත් කවර බාධා තිබුණත් ඒ පියවර තියන්න පුළුවන් වෙනවා. එහෙම කවර බාධා තිබුණත් ඒ පියවර තියන්න පුළුවන් වෙන්නේ කොහොමද? කවර බාධා ආවත් ඔබ මේ පියවරේ සිටියොත්. සත්පුරුෂ සිතින්. තේරුණාද? කවර බාධා ආවත් ඔබ මේ පියවරේ ඔබට ඉන්න පුළුවන් වුණොත්, නිදි වරන්න පුළුවන් වුණොත්, හිටගෙන ඉන්න පුළුවන් වුණොත් කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්, ධාතුන් වහන්සේලා වෙනුවෙන්, රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඔබ මේ පියවර තියනවා. ඔබ හිටගෙන ඉන්නේ, මේ පොලිමේ ඉන්නේ, බඩගින්න ඉවසන්නේ, පිපාසය ඉවසන්නේ මේ උදාාර අරමුණකින්. ඔබට මේ උදාාර අරමුණට එන්න ඔබට පුළුවන්. එතකොට දිව්‍යයන් අතරට ගියත් කෙනෙක් දිව්‍ය අසීසුරු අතහැරලා සත්පුරුෂයන්ගේ ගුණ කඳ ඇහෙද්දී ඔබ එතෙන්ට එක් රැස් වෙන කෙනෙක් වෙයි. සත්පුරුෂ දහමේ ඇහෙද්දී ඔබ එතෙන්ට එක් රැස් වෙන කෙනෙක් වෙයි. එහෙම නේද? ඒ සත්පුරුෂ පින්කම් ඇහෙද්දී ඔබ එතෙන්ට එකතු කෙනෙක් වෙනවා. ඒක නේද වෙන්න ඕනේ. ඒ මානසිකත්වය නේද හැදෙන්න ඕනේ. ඒ මානසිකත්වය නැති වුණා මොකද වෙන්නේ? ඔබ අසත්පුරුෂ ගොඩට එකතු වෙලා ඉඳී. අසත්පුරුෂ දේවල් එක්ක එකතු වෙලා ඉඳී. අසත්පුරුෂයන් එක්ක එකතු වෙලා ඉඳී. එහෙම නේද? අනේ අපිට බෑනේ අරකද මේකද කියලා. අන්නේ ගති මනසේ හදන්න බෑ. අවස්ථාවක් ඔබට තියෙනවා. මේ සර්වඥ ශ්‍රී ධාතු වන්දනාව, අරහන්ත ශ්‍රී ධාතු වන්දනාව. එතකොට ඔබට අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳන් අප්‍රේල් මාසේ 10 වෙනිදා වෙනකම් පුරා දින 10ක්. 10 ඉඳලා හරි කමන්නේ. දවස් 10 ඉඳලා කෙනෙක් පොලිමේ ඉඳලා මේක කරොත් නේද? එහෙයි ස්වාමීනි. සමහර දැන් මේකට ගොඩාක් අය දන්සැල් වලට උදව් කරනවා. මල් වලට උදව් කරන්න පුළුවන් කට්ටියට. එතකොට ඔබට මේ පැත්තේ නූල් සම්බන්ධ වෙලා මෙහිම සම්බන්ධ වෙන්න පුළුවන්කම දුන්නා නේද? පිටරට හිටියත් යම් කිසි කෙනෙක් එනවා නම් ඒක තව අයිටත් වඩා කැපකිරීමක් මං හිතන කෙනෙක්. එහෙමයි. පිටරට ඉඳලා කෙනෙක් ආවා කියලා හිතන්නකෝ. ලීසි නෑනේ මේ වගේ වෙලාවක එන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක සමහරට මේ වෙලාවේ අනිත් එක තමයි මේ වෙලාවේ විශේෂ පින්කමක් මේක. මොකද්ද? කොරෝනා තියෙන කාලේ සමහර විට. සමහර කෙනෙකුට මරණ බය ඇති වෙන්න පුළුවන්. දැන් ගෙදරින් පියවර තියන්නේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. මම මේ යන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. මම මේ යන්නේ රහතන් වහන්සේලා වෙනුවෙන් මම මේ පියවර තියන්නේ කියලා ජීවිතේ පැත්තකින් තියලා පියවර දෙනවා. ස්වාමීනි සංසාරේම මොනතරමින් සුවපත් කරයිද පරිද්දෙන්. එතකොට මෙන්න මෙහිම සුවපත් කරන්නේ. එහෙමයි. කොහොමද? පුක්කුසාති දැන් ගිහි අතහැරියා. බලන් ඉන්නෝ. පුදුමයි දැන් කුඹල් හලක ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කුඹල් හලට වැඩිලා. සමහරට කවුද දන්නේ මෙහිම තියපු පියවරක ආශ්චර්යයක් වෙන්නේ නැති මේ. ශාස්ත්‍රුන් වහන්සේ තමන් ගාවට කැන්දන්නේ. එහෙමයි ස්වාමීනි. අපට ශාස්ත්‍රුන් වහන්සේ නැතත් සත්පුරුෂයෙක් අපි ගාවට කැන්දයි එතකොට. ඇයි? අපි සත්පුරුෂයෙක් වෙනුවෙන් ඉවසලා තියෙනවා. කෙලෙස් ඇති කරගෙන නැහැ. ගෙවල් දොරවල් යාන වාහන දුව දරුවෝ මිල මුදල් සමහර මේ කොරෝනා කාලේ නිසා ජීවිතේ පරදුවට තියලා එයා තියපු පියවරක් වෙනුවෙන් සත්පුරුෂයෙක් ඔබ වෙනුවෙන් පියවරක් තියන්නේ නැහැ කෙනෙක් වෙන්නේ. ඒ නිසා මේ දවස් හොඳ ඉවසීමෙන් ශාස්ත්‍රුන් වහන්සේගෙන පහන් සිතින් ඉන්න පින්වත්. ස්වාමීනි සත්පුරුෂයාම සත්පුරුෂ ධර්මයේම මුණ ගැහෙන්න අනිවාර්යයි. එහෙයි. ඔව්. ගුණයකටයි සත්පුරුෂයෙක් උනත් තමන් වෙනුවෙන් පියවරක් තියන්නේ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයෙ වෙනුවෙන් පියවරක් තියලානේ. මේ ශාස්ත්‍රඥ වහන්සේ අහනවා
දැන් ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයත් එක්ක දැන් භාවනා කරනවාද? ශ්‍රාවකයෙක් දැන් භාවනා කරන ශ්‍රාවකෙ දන්නේ නැහැ මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ශාස්ත්‍රුන් වහන්සේ දැකලා සොඳුරු ඉරියව් වලට පහදිනවා. පැහැදිලා අහනවා ඔබ කවුරු වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද? මං මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ. ඔබ කාගේ ධර්මයට රුචි කරන්නේ? මං මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට රුචි කරනවා. දැක්ක නේද? එහෙමයි. ඊට පස්සේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ කොහෙද ඉන්නේ? ඊ සාවස්තියේ ඉන්නේ. අඳුර ගන්න පුළුවන්ද? අඳුර ගන්න නම් බෑ. පියවර තියලා. ඊට පස්සේ කියනවා දැකලා තියෙනවද? දැකලා නෑ. දැක්කොත් හඳුන ගන්න පුළුවන්ද? අමාරු වේවි. ඒත් පියවර තියලා. එහෙමයි ස්වාමීනි. ඒ අපහසුතාව කිසි බාධාවක් කරගෙන නෑ එතකොට. කුඹල්හලක ඉන්නවා මට කුඹල්හලක ඉන්න පුළුවන්ද? ඒව නෑ. ඇයි? එදත් ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා. අදත් ඒ නිසා ඔබ අවුව එනකොට අයියෝ අවුව නේද? අතහරින්න එපා. රස්නේ නේද? අතහරින්න එපා. බඩගින්න නේද? අතහරින්න එපා. පෝලින් නේද? අතහරින්න එපා. ගොඩක් දුර යන්න තියෙනව නේද? අතහරින්න එපා. ඇයි? ඔබට මේ ඉරණම කවදා හරි යත්තේ. එහෙමයි. සත්පුරුෂය ඔබ වෙනුවෙන් ඉවසයි. ඔබ සත්පුරුෂයෙක් කෙනෙක් ඉවසලා තිබ්බා. ස්වාමීනි හරිය විස්මිතයි විමස ගන්න හිතෙනවා දැන් පුක්කුසාති නම් වේ පින්වත් උතුමන් මේ දැන් අපි නම් ගමනක් බිමනක් යනකොට වන්දනා ගමනක් යනකොට වුණත් අපිට පහසුකම් ගැන කල්පනා කරන්න වෙනවනේ ස්වාමී. ඒ සියලු දෙයක් මොනවත් ඔබ වහන්සේ මතක් කළා වගේ කිසි දෙයක් ගැන ආවර්ජනාවට එන්නේ නැහැ. මේ සාත්‍රුන් වහන්සේ ඇරෙන්න වෙන කිසිවක්. බල අන්න එක තමයි කියන්නේ. එහෙසම්. එහෙම කෙනාට මෙහෙම ඉරණමක් අත්වෙනවා. මේ දේශනා ඉවරනකන් ඉන්න අපි දවස් කීපයක් ඇච්චයි දැන් මේ එකතු වෙන්න. හරි බුදුමා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් පුක්කුසාති කියන හරි ඉති ප්‍රසාදයක් ශාස්ත්‍රුන් වහන්සේ ඇති වුණා. ඒ වගේ තමයි අපිත් ඒ වගේ පින් මේ තෙරුවන් විසී ඉවසීමෙන් සංයමයෙන් පින් පුරනව නේද? දෙවුරු පහදිනවා. එහෙමයි. ඒකනේ සමහර අය ඊව කාලයක් යනකොට ඒ අයට හරියට උපකාර සැලසෙනවනේ. දෙවුරු පැහැදිලා ඉන්නේ සත්පුරුෂ දෙවුරු. සත්පුරුෂ දෙවුරු පහදිනවා නම් එහෙනම් ඊතර සත්පුරුෂ ශ්‍රාවකේ සසරදී කොච්චර අපිට උපකාර කරයිද ගුණේ විසින්. ඒක වඳිනක විතරක් ඉලක්ක කරගන්න එපා. මේ වෙලාවේ ඔබේ ජීවිතේ තියෙන සංයමය ඉවසීමත් ඔබ හරි වැදගත් දෙයක් ඒක. දැන් මේ ශ්‍රාවකයා ඉන්නේ පැදුරක. ඉන්නේ කුඹල්හලක. ඒ තෙරුවන් විසේ සසරේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් සසරේ පුරුදු කරපු සංයමයක තියෙන ආශ්චර්යය. අන්නේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ඊතරම් අපිට ඉවසන්න පුළුවන්කම තියෙනවා. රහතන් වහන්සේලා වෙනුවෙන් ඉවසන්න අවස්ථාවක් පුළුවන්කම තියෙනවා. අන්න ඒකට අවස්ථාව මේ ධාතු වන්දනා. එනිසා කිසි දෙයක් ගැන එතකොට හිත වට ගන්න එපා. එනවා නැත්ති නෑ. ලේසි නෑ මේක. මෙහෙමයි අපිට තෙරුවන් විසේ පින් කරන්න තියෙන්නේ. එහෙමයි. එහෙම කරන අපටයි මෙහිම අවස්ථා උදා කරලා දෙන්නේ. අරහත් සම්බුදු කෙනෙක් තමන් ගැන පහදින. සත්පුරුෂ දෙවිවරු කොහොම පහදිනවද? සත්පුරුෂය කිසි පහදිනවද? සත්පුරුෂ ධර්මයේ කිසි නම් දැන් උන බලන්න අරහත් සම්බුදුරජාණන් වහන්සේ පැහැදුනාට පස්සේ සත්පුරුෂ ධර්මයේ කිට්ටු කරනවා. ඒක නේද අපිට තියෙන ලොකුම වටිනම දේ. වටිනම දේ කොහේ හිටියත් කොතන ගියත් මෙන්න මේ අවස්ථාව තමයි වටිනම අවස්ථාව. තේනයිද? මේ ස්වර්ණමය අවස්ථාව මේක. එහෙමයි ස්වාමීනි. ඒකදී ශාස්ත්‍රුන් වහන්සේ සත්පුරුෂයෝ රහතන් වහන්සේලා තමයි මුණගස්සලා සත්පුරුෂ ධර්මයේ කියන එක සොඳුරුම දේ. ඒ සොඳුරුම පියවරට මුණගස්සන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනගන්න ඊට පස්සේ භාගතුනා දේශනා කළා කල්පනා කළා මේ කුල පුත්‍රේ මං උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්. මං උට ධර්මයේ කියන්න ඕන. ලේසි නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් භික්ෂුව මම ඔබට ධර්මයේ දේශනා කරන්න. හොඳට අහන්න මෙනෙහි කරන්න කිව්වා. එසේ ආයුෂ්මතුන් වහන්සේ කිව්වා. තාම ආයුෂ්මතුන් කියන වචනේ පාවිච්චි කරා. දන්නේ නැහනේ. අගෞරවයෙන් නෙවෙයි ඉතින්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා හරි ලස්සනයි පුදුම අසිරිමත්. බුදුරජාණන් දේශනා කරන මහත්තයා චාදාතුරෝ අයම් බික්කු පුරිසෝ චපස්සායතනෝ අට්ඨාරස මනෝ පවිචාරෝ චතුරාදිට්ඨානෝ ඒ අත්තටිචං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානේ මුනිසන්තෝති උච්චති.
පඤ්ඤං නප්ප මජ්ජේය සච්ච මනු රක්ඛේය චාග මනු බ්‍රූහේය සන්තිමේව සෝ සික්කේය අයමුද්දේසු චදාතු විභංගස්. පින්වත් භික්ෂුව, පුරුෂයා සයවැදහැරු මාත්‍රයක්. ඒ වගේම සයවැදහැරු ස්පර්ශ ආයතන මාත්‍රයක්. 18 වැදෑරු මනස හැසිරීම මාත්‍රයක්. ඒ වගේම අදිෂ්ඨාන 4ක පිහිටන්න ඕන කියන පුරුෂයා. යම් අදිෂ්ඨානයක් තුල කෙනෙකුට තෘෂ්ණාග සහගත, දැන් මේ කියන අදිෂ්ඨාන 4 තුල ඉන්නකොට තෘෂ්ණා සහගත හැඟීම් ඇති වෙන්නේ නැහැ කියන. එහෙමයි. තෘෂ්ණා සහගත හැඟීම් යම් කිසි කෙනෙකුගේ හිතේ උපදින්නේ නැත්නම් ඒ මුනිවරයා තමයි ශාන්ත වූ තැනැත්තයා කියන්නේ. කොච්චර ලස්සන පණිවිඩයක්ද දෙන්නේ. ප්‍රඥාව තුල ප්‍රමාද වෙන්නේ නැහැ. බලන්න දැන් මේ මොකද්ද අදිෂ්ඨාන 4? අදිෂ්ඨාන 4 තමයි මේක. ප්‍රඥාව නම් වූ අදිෂ්ඨානය. සත්‍ය නම් වූ අදිෂ්ඨානය. ත්‍යාග නම් වූ අදිෂ්ඨානය පිහිටන්න කියනවා. ඒ වගේම සංසිඳීම නම් වූ අදිෂ්ඨානය පිහිටන්න කියනවා. ඉතින් මොකද වෙන්නේ? සත්‍ය නම් වූ අදිෂ්ඨානය තුළ ඉන්නකොට ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. මේ ප්‍රඥාව නම් වූ අදිෂ්ඨානය තුළ ඉන්නකොට ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. සත්‍ය නම් වූ අදිෂ්ඨානය තුළ ඉන්නකොට ආරක්ෂා වෙනවා කියනවා. ත්‍යාග නම් වූ අදිෂ්ඨානය පුරුදු කරන්න කියනවා. ඒ සංසිධීම නම් වූ අදිෂ්ඨානය තුළ හික්මෙන්න කියනවා. මේ තමයි සයවැදෑරුන් ධාතු පිළිබඳ විග්‍රහයේ මූලික කතාව කියලා දැන් කෙටියෙන් ශාස්ත්‍රඥ වහන්සේ ලස්සන කාරණා ටික ඉස්මතු කළා. එහෙමයි. දැන් අර සත්පුරුෂයා බලන්න මේ පුරුදු කරපු සත්පුරුෂ ගුණී ආශ්චර්ය අහගෙන ඉන්නවා දැන්. අහගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් විස්තර කරනවා. මොකද්ද? පින්වත් භික්ෂුව, පුරුෂයා කියලා කියන්නේ සයවැදෑරු මාත්‍රයක් කියලා මම ඔබට ප්‍රකාශයක් කළා. චදාතු අයම් බික්කු පුරිසෝසි ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්චෝත්තං. පින්වත් භික්ෂුව, පුරුෂයා කියලා කියන්නේ මොකද්ද? මේ ධාතු 6ක්, සයවැදෑරුන් ධාතු මාත්‍රයක්. යම් ප්‍රකාශයක් මම ඔබට කළා. ඒ ප්‍රකාශය කළේ කුමක් සඳහාද? දැන් පොඩි විස්තරයක් කරනවා ඊළඟට. දැන් ලස්සනට අහගෙන ඉන්න. කොහොමද? විස්තර කරනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. චදා ධාතුරෝ අයම් බික්කු පුරිසෝ තීති යන්තං උත්තං ඉදමේතං පටිච්චුත්තං. පින්වත් භික්ෂුව, මේ ජීවිතය කියලා කියන්නේ කොහොමද? ධාතු 6ක්. හරම කිව්ව ගමන් මම කියවනේ අර මේ ධාතු අතර මේ ඉන්ද්‍රිය ධර්ම අතර බලවත්ම ඉන්ද්‍රිය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පුක්කුසාතේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. ඒක භාගතුන් වහන්සේ සිය ප්‍රඥාවෙන් දැක්කා. ඊට පස්සේ මොකද කරේ? බලවත් ඉන්ද්‍රිය දැකලා බලවත් ඉන්ද්‍රියම නැගිටින විදියට ධර්ම දේශනා කළා. එහෙමයි. හරි බුදුමයි. ඒකට ශාස්ත්‍රඥාසගේ මේ ඉන්ද්‍රිය ඥානයි. ඒ බලවත් ඒ තමන්ගේ ඉන්ද්‍රියට අදාළව තමයි ශාස්ත්‍රඥාසගේ මේ පටන් ගන්න ධර්ම දේශනා. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනාට ධාතු 6 ගැන කියද්දිම අර ඉන්ද්‍රිය නැගිටිනවට දාලා. ඉන්ද්‍රිය නැගිටිනකොට මොකද වෙන්නේ? අර සියලු කෙලෙස් හිතේ සංසිඳෙනවා. දැන් ධාතු 6 ගැන ඊට පස්සේ දැන් භාගතුන් හද බලන්න දැන් ශ්‍රාවකයාට කියන දැන් මේක සාමාන්‍ය මේ අන්ධබාල පුතඥ ලෝකෙට මේක ප්‍රශ්නයක්. මේක මේ මොකද්ද මේ කියන්නේ කියලා. ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාව පුබුදවන දහමක් මේක. එහෙමයි ස්වාමීන්. ප්‍රඥාවන්ත කෙනාට මේ කියපු ගමන් පුරුෂයා කියන්නේ ධාතු 6ක මාත්‍රයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? ජීවිතය දිහා බලන්නේ. විස්තර කරන පඨවි ධාතු. බලන ශරීරයේ තියෙන පඨවි ධාතු. ආපෝ ධාතු. කියද්දිම ආපෝ ධාතු ඇතුලේ බලනවා ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතු. බලනකොට ජීවිතේ තියෙන තේජෝ ධාතුව තියෙනවා. වායෝ ධාතු. බලනකොට වායෝ ධාතු. ආකාශ ධාතු. අවකාශ ධාතු. විඥාන ධාතු.
තමන්ගේ ජීවිතය තමයි ඇඩ් කර කර බලන්නේ ප්‍රඥාවේ ස්වභාවයක. ඒතර බලද්දි පේනවා ඇත්තට මේ ජීවිතය කියන්නේ මේ ධාතු 6 නෙවෙයි. මේ ජීවිතය කියලා කියන්නේ ධාතු 6ක්. ධාතු 6ක්. කියලා දැන් අර පුක්කුසාතගේ සිතේ ප්‍රඥා ලෝකේ විනිවිද පේනවා. ප්‍රඥාව පුබුදු වෙලා අර ප්‍රඥාවෙන් පේනවා ඇත්තනේ නම් මේ ජීවිතය තුළ තියෙන මේ 6 විතරයි. මේ 6 විතරයි කියලා අවබෝධයක් නැති ලෝකේ මේ 10ටම අහු වෙලා ගැට ගැහිලා ඉන්නේ. වෙන දෙයක් මෙතන නැහැ. මේක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ මේක. ඇයි මේ 6 තියෙන්නේ මේ ජීවිතය තුළ. ඒතර මේ 6 වෙනුවෙන් තමයි ගහගන්නේ, මරාගන්නේ, බැනගන්නේ. තේරුණා නේද? එහෙමයි. බලන්න මේ 6 වෙනුවෙන් ගහගන්න, මරාගන්න ලෝකේ ශාස්ත්‍රු වරහ සම්බුදුරජාණන් පහළලා දේශනා කරන මේ 6 විතරයි මේ ජීවිතේ තියෙන්නේ. උඹලා ගහගන්නේ, මරාගන්නේ, කොටාගන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ මේ ඔක්කොම කරගන්න මේ 4 රැකගන්නයි. ඒතර මේ 4 ගැට ගහලා මේ 4ටම ගැට ගැහිලා මේ 4ේම බද්ධ වෙලා ගහගෙන මරාගෙන ආයි මේ සසරට වැටලා මේ 4ම අල්ලගන්න. එහෙමයි ස්වාමීනි. දැන් මේ ප්‍රඥාවෙන් විනිවිද දැන් දිගෑරෙනවා පුක්කුසාතුගේ චිත්තසංතානෙ. තේරුණා නේද? ප්‍රඥාවෙන් තමන්ගේ විවර වෙනවා. මේ 4 6 වෙනුවෙන් නේද මේ සත්‍යය ගහගන්නේ, මරාගන්නේ, කොටාගන්නේ. කෙටියෙන් කියලා භාගතුන් මේක දේශනා කළා. ඊළඟට බලන්න හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා චපස්සායතනෝ අයම් බික්කු පුරිසෝති. ඒ වගේම භික්ෂුව මේ පුරුෂයා කියලා කියන්නේ. පුරුෂයා කියන වචනේ පාවිච්චි කරන්නේ ඒතර මේ සත්‍යයට සම්පූර්ණයි. ඒතර මේ වෙලාවේ භික්ෂුන් වහන්සේට හිතට යන්නේ තමන් ගැන එතකොට. තමන් ගැන. පුරුෂයා කිව්වේ මට. මොකද්ද? ඉතිකෝ පනීතං උත්තං කිංචේතං පටිච්චෝත්තං. කුමන අර්ථයක් පිණිසද මේ පුරුෂයා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6ක්. චක්කු සම්පස්ස ආයතන, සෝත සම්පස්ස ආයතන, ගාහන සම්පස්ස ආයතන, ජීවා සම්පස්ස ආයතන, මනෝ සම්පස්ස ආයතන. ඒතර මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ ආයතන 6 විතරයි. මොකද්ද? ඇහැයි රූපයි විඥාන එකතු වීම සිද්ධ වෙනවා. තවත් වෙලාවක කනයි ශබ්දයි විඥාන එකතු වෙනවා. තවත් වෙලාවක නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා. තවත් වෙලාවක දිවේ රසයයි විඥාන එකතු වෙනවා. තවත් වෙලාවක කයයි පහසයි විඥාන එකතු වෙනවා. තවත් වෙලාවක මනසයි අරමුණේ විඥාන එකතු වෙනවා. මෙච්චරයි ජීවිතේ. එහෙමයි. එතකොට බලන්න එතුම ජීවිතය කියලා කියන්නේ ධාතු 6ක් මේ ස්පර්ශ ආයතන 6ක් කියද්දී ප්‍රඥාවන්ත කෙනාම දිගැස්සුනොත් ඇරෙන්න අනිත් අයට ගන්න නෙවෙයි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්නේ ප්‍රඥාව අවදි වීම නිසා තමයි මේ ශ්‍රවණේ මනාවකට පිළිලා තියෙන්නේ. තේරුණා නේද? දැන් ඒතර බුදුරජාණන් දේශනා කළානේ පුරුෂයා කියලා කියන්නේ සයවැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. මාත්‍රයක් කියන වචනේ පාවිච්චි කරනවා. මාත්‍රයක්. කියන්නේ අපේ ජීවිතය අපි දැන් ජීවිතය කියලා කියන්නේ ඇත්තටම ඇහැ රූපය විඥාන එකතු වෙලා ටික වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක අවසන් වෙනකොට ඔන්න මොකක් හරි සද්දයක් එනවා. ඊට පස්සේ ඒකත් එක්ක කණයි ශබ්දයි විඥාන එකතු වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔන්න ගඳ සුවඳක් එනවා. ඔන්න ආසය ගඳ සුවඳ විඥාන එකතු වෙලා ඒ ලෝකේ අපි ඊට පස්සේ. ඊට පස්සේ අපේ මනස කොතෙන්ද යන්නේ? ඔන්න දිවයි රසය විඥාන එකතු වුණා කියනකොට ඒකත් එක්ක. එහෙම නැත්නම් කයයි පහසයි විඥාන එකතු වෙනවා. ඒකත් එක්ක අපි ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඔන්න මනසයි අරමුණ විඥාන එකතු වෙනවා. ඒකත් එක්ක ජීවත් වෙනවා. ඔක තමයි ජීවිතේ. ස්වාමීනි මොහොතෙන් මොහොත මේ ආයතනෙන් ආයතනයට ඒ ආයතනත් එක්ක තමයි ස්පර්ශ ආයතනත් එක්ක තමයි ජීවත් වෙන්නේ අපි. එහෙමයි ස්වාමීනි. දැන් මෙහිම කියද්දී ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවෙන්ම ගිහිගේ අතහැරපු කෙනා කොහොම හොඳට කන් යොමාගෙන නැද්දනේ. එහෙමයි. අම්බෝ මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ බුදු කෙනෙක් වෙනුවෙන් ගිහිගේ අතහැරපු චරිතේ.
ඒතරම් බුදු කෙනෙක් වෙනුවෙන් ඉතින් ඒ ගිහි ජීවිතේ අතහරින්න සසරේ කොච්චර බුදු කෙනෙක් වෙනුවෙන් එහෙම අතහැරලා තියෙන්න ඕනද? තේරෙනව නේද? ඒතර බලන්න එහෙම කිසිම පුරුද්දක් නැති කෙනෙකුට ඇත්තටම හිතන්න බුදු කෙනෙක් වෙනුවෙන් අතහරින්න පුළුවන් ද ජීවිතේ? බෑ. ඉඩම් කඩ අතහරින්න බෑ. ගෙවල් දොරවල් යාන වාහන අතහරින්න බෑ. භවභෝග සම්පත් අතහරින්න බෑ. හිත මිතුර අතහරින්න එපා. මේ ඔක්කොම අතහරින්න එපා. එහෙමයි. මේ ඔක්කොම අතහැරලා එනවා එක්කෙනෙක් වෙනුවෙන්. කවුද? සම්මා සම්බුදු කෙනෙක් වෙනුවෙන් අතහැරලා එනවා. සංසාරේ කොච්චර පුරුද්දක් තියෙනවද? ඒ පුරුද්ද පටන් ගන්න තැනද? උදාාර පුරුද්දක ආරම්භය මේ ධාතු වන්දනාව. එහෙමයි. උදාාර ගුණික ආරම්භය. කොහොමද? දැන් මේක එක පැත්තකින් කොරෝනා කියලා මතක් වෙලා සමහර අයට දැන් කොරෝනා කිව්වට මිනිස්සුන්ට කඩවල් සොපින් හරි මේ හතර වටේ ඇවිදින්න ඕව අතහරින්න පුළුවන්. සමහර අයට ධාතු ප්‍රදර්ශනය කොරෝනානේ. උන්ට අනිත් පැත්තට කියනවා. මන්දෝත්සාහයක් ඇති. ඔව් මන්දෝත්සාහයක් ඇති වෙනවා. එහෙස. එතන තමයි හරිනම් කොරෝනා කියන වචනේ අමතක වෙන්න ඕන. තේරුණා නේද? එතකොට ජීවිත බලන්න එහිමත් එක එනවා කියලා කියන්නේ ජීවිතේත් අතහැරලා ඒක නයිනවා. භාග්‍යතුන් වහන්සේ. ජීවිතය අතහැරලා භාග්‍යතුන් වහන්සේ උදෙසා එනකොට කොහොමද එතකොට? මේ විලා පුරුද්දක් කරගන්න ඕන. පටන් ගන්න ඕන දැන්. තේරුණා නේද? එහෙමයි. අන්න එතකොට භාග්‍ය රහතන් වහන්සේලා සිහි කරගෙන. එහිම අතහැරපුගෙන කවදා හරි මෙහෙමත් අතහැරේ. ස්වාමීනි අපිට මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද මේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ ගන්න තියෙන අවස්ථාව සහ මේ ධාතු චෛත්‍ය රාජන් වහන්සේලා මෞබිම පුරා වැඩ සිටින මේ අවස්ථාව අපිට හරිනම් ඔබ වහන්සේ මේ සිහිපත් කරන ගුණය පුරුදු කරගන්නම අවස්ථාව. මොකද පළවෙනි කාරණේ නෙමෙයි අතහරිනවා කියන එක. එහෙමයි ස්වාමීනි. නැත්ද? හිත මිතුරු ටික අතහැරගෙන මහ පොළොව අතහැරලා ඊළඟට දැන් මේ හොයාගෙන ඉන්නේ මොකද්ද? අවබෝධයක් නේ හොයාගෙන ඉන්නේ. ඒතර අවබෝධයක් හොයාගෙන යන්න මනසක් හදන්න අවබෝධකින් පිළිසරණ ගන්න මනසක් හදන්න කෙලෙස් දුරු කරවන දෙයකින් මනසක් හදන්න අර ටික ඔක්කොම අතහරින්න බලංගම තියෙනවා. එහෙමයි. ඉතින් සමහර අය එතකොට විවිධ දේවල් ඔස්සේ අතහරේ. තේරුණා නේද? නමුත් බුදු කෙනෙක් වෙනුවෙන් මේ ටික අතහරින්න පුළුවන් නම් කාලය අතහරිනවා, ශ්‍රමය අතහරිනවා, මුදල් අතහරින්න වෙනවා. එතකොට එදා තමන්ගේ ජීවිතය අතහරින්න වෙනවා නේද? කෑම බීම ප්‍රශ්න ටික හිතින් අතහරින්න වෙනවා. මිල මුදල් ප්‍රශ්න හිතින් අතහරින්න වෙනවා. දුර ප්‍රශ්න හිතින් අතහරින්න වෙනවා. සීතල රස්න හිතින් අතහරින්න වෙනවා. නැද්ද? එහෙමයි. ඔය හැමදේම අතහැරලා එක තැනකට ගොනු වෙනවා. බුද්ධ කියන ශ්‍රී නාමයට. අරහත්ත්වයේ කියන ශ්‍රී නාමයට එකතු කරන දවසක්. පොඩ ඔන්නම ගුණය පුරුදු කරනවා. එහෙම පුරුදු කරපු කෙනාට මෙහිම අතහැරලා ඉන්න පුළුවන්. තන ඇතරියක් දාගෙන අම්බලමක ඉන්න පුළුවන්. අද එච්චර අතහැරලා නේද? දැන් මේ එහෙමයි. කුසාති එච්චර අතහැරලා කොහමද? තන ඇතරියයි අම්බලමයි. අම්බලමත් තමන්ගේ නෙමෙයි තන ඇතරියත් තමන්ගේ නෙමෙයි. ස්වාමීනි මේ රජ කෙනෙක් තිබුණු සැප සම්පත් මෙතෙන් අතහරිනවා. ලේසි නෑ. එහෙස. එහෙනම් මෙහෙම ඉස්සෙල්ලා ඒ දුෂ්කර බාධා මැද දැන් සිරිපාද කරුණා කරන කට්ටිය. එහෙම අතහැරලා යන්න ඕන. වටවන්දනාව යන කට්ටිය එහෙම අතහැරලා යන්න ඕන. ඊළඟට මේ දඹදිව වන්දනාව යන කට්ටිය එහෙම අතහැරලා යන්න කිසි දෙයක් රැස් කරගෙන යන්න එපා. මම නම් හිතන්නේ මේ වගේ වන්දනා ගමනගේ හොඳම දේ තමයි වන්දනා ගමනක් ගියාට පස්සේ කවදා වන්දනා ගමනේ අතර මැද කිසි දෙයක් එක්ස්ප්‍රෙස් කරන්න බලන්න එපා. අර උදාාර සිතවිල්ල බෝබාල කරනවා. එතකොට යාට කෑම බීම ගැන, ඉඳුන් හිටුන් ගැන, මදුරුවෝ ගැන, මැස්සු ගැන ඕක ගැන හිතන්න ඕන කාලයක් නෙවෙයි. ඒ හැම මොහොතකම හිතන්න ඕන. නෑ මම මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් අතහැරලා අද දවසේ ඉන්නේ. සමහර දඹදිව වන්දනා ගමන සතියේ ඉන්නේ. වෙන වට වන්දනාවකට මම මේ සතියේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. මට කෑම බීම ප්‍රශ්නයක් නෑ. වස්තුර ප්‍රශ්නයක් නෑ. වැසිකිලි කැසිකිලි දුකසේ හරි ටික කරනවා. අර වන්දනා ගමන්ට මුල් තැන දෙන්න ඕන. හොඳම දේ තමයි කිසි දෙයක් ගේන්න නැත්නම් වඩාත් හොඳයි. ඒ වගේ ගමනක් ගිහිල්ලා. ගේනව නම් ඒ තෙරුවන් විශේෂම අතහරින්න පුළුවන් දෙයක් කමන්නේ.
මොකද ඒ ගමන ශ්‍රේෂ්ඨයි. ඒ ගමන උදාහරණයි එතකොට. දැක්කනේ අත්හැරීම කියන ගුණේ. දැන් බලන්න ගොඩක් අයට සමහරට කාරණේ හිතිලා නැහැ සමහර විට. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වගේ උදාහර ගමනකට ගියාම අර සියල්ල ඉතින් අතහරින නිසා හොඳට මතක තියාගන්න ධාතු දැකලා වඳින එක විතරක්ම නෙවෙයි මෙතන මේ වෙලාවේ වටින දේ. විතරක් නෙමෙයි. ඊට වඩා විශාල ගුණ සම්පatti ගොඩක්. එතකොට අර ඔක්කොම අතහැරලා ඒ ගමනේ කැප වෙලා පේ වෙලා ඉන්න ඕන ඒ දවස් කීපේ. භාග්‍යතුන් වහන්සේනේ. අන්න ගමන ශ්‍රේෂ්ඨයි. ඒ වගේ ගමනක් ආරම්භ කෙනා පින්නත් සමහරට මේ වගේ ගමනකින් අවසන් කරන්නේ. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙනම් ශ්‍රේෂ්ඨ දැන් මේ ධාතු වන්දනාව ශ්‍රේෂ්ඨ ගමනකට ආරම්භයක් කරගන්න. නේද? මේ කියන ශ්‍රේෂ්ඨ නිවන් මාගේ ශ්‍රේෂ්ඨ ගමනේ ආරම්භය. ඒ ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්න ආවමයි. හරිම අසිරිමත්. එතකොට මොන ස්පර්ශ ආයතන හයක් ඊළඟ දේශනා කළා කොහොමද? අට්ඨාරස මනෝ පවිචාරෝ වයම් බික්කු පුරිසෝති ඉතිකෝ පනීතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. උන්වහන්සේ ලස්සන තව කාරණාවක් සිහිපත් කළා කොහොමද? භික්ෂුව මේ පුරුෂයා කියලා කියන්නේ අට්ඨාරස මනෝ පවිචාර මනස උපවිචාර වෙන තැන් 18ක් තමයි ජීවිතය කියලා කියන්නේ. හැමතිස්සෙම මනස මෙන්න මේ කියන තැන් 18 හැසිරෙමින් ඒ ඔස්සේ කල්පනා කර තමයි මොහොතින් මොහොත ගත වෙන්නේ. ජීවිතය කියන්නේ ඔච්චරයි. එහෙමයි. තේරුණා නේද? දැන් බලන්න මේ ලස්සනට ගුණ කර දේශනා කරන්නට ජීවිතය කියන්නේ ධාතු හයක්. ජීවිතය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක්. ජීවිතය කියලා කියන්නේ පුරුෂයා කියලා කියන්නේ කොහොමද ඊළඟට? මනස හැසිරෙන තැන් 18කින් වාසය කිරීමක්. කොහොමද? විස්තර කරන බුදුරජාණන් රූප චක්කුණා රූපං දිස්වා සෝමනට්ඨානීයං රූපං උපවිචරති. ඇහෙන් රූපේ දකින්න දැකලා සොම්නස ඇති වෙන කරුණක් තියෙනවනම් සොම්නස උපදවන රූපයක් ඇද්ද? මනස මොකද වෙන්නේ? මොන ඊට පස්සේ මනස ඒ ඔස්සේ හැසිරී තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇහෙන් උන අමරාප රූපයක් දකින්න. ඒකට කියන දෝමනස්ථානීයන් රූපං. ඒතර මොකද වෙන්නේ? ඒකත් එක්ක මනසේ හැසිරී පවතිනවා. ඊළඟට කොහොමද? උපේක්ඛට්ඨානීයං රූපං උපවිචරති. උපේක්ෂා උපදවන යම් රූපයක් ඇද්ද ඊට පස්සේ ඒක මනස ඒකත් එක්ක හැසිරී පවතිනවා. ඕම නේද මනස තියෙන්නේ. කාලේ ගත වෙන්නේ ওই ක්‍රමයට නෙමෙයිද? එහෙමයි. ඔව් කාලේ ගත වෙන්නේ ওই ක්‍රමයට. මේ ප්‍රඥා ලෝක දෙනකොට අම්මෝ මට හිතා ගන්න බෑ මේ පුක්සාති උත්තමයන් වහන්සේ කොහොම තියන්නේ නැද්ද කියලා. ජීවිතය කියන්නේ උච්චරයි. ওই ටිකට අනුව තමයි ජීවිතය අපි මේ කරකවමින් අතපය හොලවමින් වචන දිගහැරවමින් කාලේ නාස්ති කර ඉන්නේ. මේ තැන් 18 හැසිරෙන මනසට අහු වෙලා ඉන්නේ. සමස්ත අර්ථය වෙච්ච. එහෙමයි ස්වාමී. නැත් බලන්න හොඳ සී කල්පනාවෙන්. ඊට පස්සේ ඉෂ්ඨකාන්ත මනාප ශබ්දයක් ඇහෙනවා. ශබ්දෙත් එක්ක මනස කැළඹෙනවා. ඊට පස්සේ අනිෂ්ඨකාන්ත අමනාප ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දෙත් එක්ක මනස කැළඹිලා තව ටික වෙලාවක් ගත වෙනවා. උපේක්ෂාව ඇති කරන ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දෙත් එක්ක මනස කැළඹි තව කාලයක් ගත වෙනවා. එහෙම නේද? ඊළඟට ඔන්න නාසයෙන් ගඳ මේ ප්‍රියමනාප ගඳ සුවඳක් විඳිමින් මනස ඒකත් එක්ක තව ටිකක් කරකිනවා. අප්‍රියමනාප ගඳ සුවඳකුත් එක්ක ඊට පස්සේ දැනෙනකොට ඒකත් එක්ක මනස තව ටිකක් වෙලා කෑ ගහ තියෙනවා. උපේක්ෂාව උපදවන ගඳ සුවඳකුත් එක්ක එකතු වුණාට පස්සේ ඒකත් එක්ක මනස තව ටිකක් කැළඹිලා පවතිනවා. ඔහොම තමයි විනාඩි 5 10 පැය එකමාර දෙක ජීවිතය ගත වෙලා යන උච්චරයි. නැද්ද බලන්න? එහෙමයි. බලන්න පුදුමයි. මනස මෙන්න මේ විප්‍රකාර ටිකෙන් තමයි දවස ගත වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? දිවට රසක් දැනෙනවා. රස දැනුනට පස්සේ මොකද වෙන්නේ? අර රසයත් එක්ක ප්‍රියමනාප රසයක් ආවනම්
ආසා උපදවන මානසිකත්වයකින් කාලය ගත වෙනවා. අප්‍රියමනාප රසයක් ආපු ගම දේශයේ මුසු වෙච්ච කල්පනාවකින් මනස හැසිරෙනවා. උපේක්ෂාව ඇති කරවන රසයක් ආවන ඒකත් එක්ක මනස ඊට පස්සේ කැළඹෙනවා. පවතිනවා. හැසිරෙම උපවිචරිත කියන වචනේ සාමාන්‍ය සිට හැසිරෙනවා කියන අදහස. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කයට ප්‍රියමනාප පහසක් එනවා. ආස්වාදෙන් ගිජු වෙලා මනස හැසිරෙනවා. අප්‍රියමනාප පහසක් එනවා. ඊට දේශයෙන් යට වෙලා මනස හැසිරෙනවා. උපේක්ෂා උපදවන පහසක්. ඒක මොකද වෙන්නේ? මුලා සහගතව මනස හැසිරෙනවා. ඒ උපේක්ෂාවෙත් බැඳිලා ඉන්නවා. අනිවාර්යයෙන්. එහෙයි. අවිද්‍යා සහගත මනසේ ස්වභාවයක. ඊළඟට ඔන්න මනසට ප්‍රියමනාප අරමුණක් ඇවිල්ලා ගිජු වෙලා ඒකට මුසපත් වෙලා මනස හැසිරී පවතිනවා. ඊට පස්සේ අප්‍රියමනාප අරමුණක් ආව ඒකත් එක්ක මනස හැසිරී පවතින දේශයෙන් සමහර විට. උපේක්ෂා උපදවන ආකාරයේ මේ අරමුණක් ආව ඒකත් එක්ක ඊට පස්සේ මනස හැසිරෙමින් පවතිනවා. ජීවිතේ ඔච්චර නැද්ද බල? ඔච්චරයි. දවසකට පැය 24 ගත කරනවා කියන හොමනේ තියෙන්නේ. කොහොමද මේ ගත වෙන්නේ? ඊ මානසිකත්වයට කයින් කටයුතු කරනවා කතා කරනවා. කයින් කටයුතු කරනවා කතා කරනවා. කයින් කටයුතු කරනවා කතා කරනවා. දවස් 2 3 වයසට යනවා කියන ඔච්චරයි නේද? වයසට යනවා කියන ඔච්චරයි. වින මහලුකු දෙන්නේ. ඒතර හිම ජීවත් වෙන කෙනාගේ හිත තුළ ශ්‍රේෂ්ඨ දෙයක් උපදවන්න ඕන පින්වත්නි. ඒ ශ්‍රේෂ්ඨ දෙය කොහොමද? මේ සම්පූර්ණ මේ තියෙන රටාව අනිත් පැත්ත පෙරලන්නත් ඕන. හැබැයි පෙරලන්න ගන්න දේ මේක සදාට නිමා කළ නිවල දාන අරමුණක් වෙන්නත් ඕන. ඒකම දෙයක් තියෙන කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන. ධර්මයේ සරණ කරගන්න. ශ්‍රාවක සංඝරත්නේ සරණ කරගන්න. දැන් ධර්ම ශ්‍රවණය කරමින් එයාගේ හිත දැන් මේ පෙරලන්න ගන්නවා. කල්පනා තමයි පෙරලන්නේ. තේරෙනවද? මෙහෙම පෙරල කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ දැන්? කාලයක් ඉන්නකොට එයාගේ හිතේ ලොකු වෙනසක් උපදින්න පටන් ගන්නවා. එතකොට මේ වෙනස් වීම තනිකර සසර දුක් දුරු කරවන්න අනුග්‍රහ කරනවා ඊට පස්සේ යාට. දැන් බලන්න ඔය විදිහේ මානසිකත්වයේ පෙරලි ඉන්න කෙනාට අහම්බෙන් ඔන්න සසරේ පිනකට දැන් මේ පුක්කුසාතට වගේ ශාස්ත්‍රුන් වහන්සේ පීවර තියලා Tamanට මුණ ගැස්සුවා වගේ අපටත් කොන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැස්සුවා. බණපද ඇහුණා. අර අපි සාමාන්‍ය ජීවිතේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ගැන කරන කල්පනාවට ප්‍රතිවිරුද්ධ කල්පනාවක් අපි කරන්න ගත්තේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ කල්පනාවත් එක්ක මොකද උනේ අපි? පෙර ආකාරයට නොකල ආකාර සිල් රකින්න ගත්තේ නැද්ද? ගත්තා. පින් කරන්න ගත්තේ නැද්ද? ගත්තා. දැන් ජීවිතේ ටික වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. සමහරවිට දුස්සීල බව ඇතහැරියන සතර පාදුක තමයි අතහැරිය. මිත්‍යා දෘෂ්ටි අතහැරියා. සතර පාදුක අතහැරිය. තව කෙලෙස් බන්ධන අතහැර ඉන්නවනම් සතර පාදුක අතහරින්නේ. දැක්ක නේද? එහෙනම් මේ සතර පාදුක් අතහරවනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංගය ගැන හිතා ඉන්නකොට. එතකොට එහෙනම් ඒකට මේ අවස්ථාවක් මේ. ධර්ම ශ්‍රවණයකට අවස්ථාවක්. කල්යාණ මිත්‍ර ඇසුරේකට අවස්ථාවක්. මේ තෙරුවන් විශ්ේ කරන පිනයකට අවස්ථාවක්. ඒක තමයි නියම අවස්ථාවකට කියනවා මානසිකව එතකොට සසරට බඳින සංයෝජන අතහැරලා සසර දුකින් ඈතර කරවන ගුණධර්ම වල හිත පටලවනවා අපි ටික එකතු කරනවා සම්බන්ධ කරනවා. ස්වාමීනි අර කැමැත්තෙන් එළී යාම ඒ වගේම අකමැත්තේදී දැඩිව මේ ප්‍රතික්ෂේප කිරීම උපේක්ෂාවෙත් එළී වාසය කිරීම කියන කරුණ වෙනුවට තුනුරුවන් ගුණ මානසිකාර කරගන්නවා. මොහොතක් හරි කරනවා කියලා කියන්නේ
ඒක සුළුපටු දෙයක් නෙමෙයි. එහෙමයි. ඒක දැන් සමහර අය ඉන්නවා. ඒතර මේ කිසි දෙයක් සමහරට කරගන්න බැරුව. සමහර පිරිසකුත් එක්ක එකතු වෙලා මේ යන වන්දනා ගමනකදී අර කට්ටිය මේ කරනව දැකලා ත්‍රියත් එක ඒ තැන් වල සංයමයෙන් ඉඳගෙන කෑ ගහන හිත කෑ ගහන්න දෙන්නේ නැතුව කණික් කට්ටිය සමහර පොලිම වල ඉන්නව දැකලා එයත් පොලිමේ පාඩු ඉඳගෙන එතකොට ඒ කට්ටිය කරනකොට එයත් ඩිංගනේ කරන්නේ නැද්ද? කරනවා. ඉතින් මේක සුළුපටු දෙයක් නෙමෙයි මේක. විශාල නොපෙරුණාට විශාල තමන්ගේ ජීවිතේ මේ සසර දුක් දුරු කරවන ගමන් මගට පොළඹවන විශාල මානසික හැකියාවන් ගුණධර්ම පිනක උපද්දන මොහොතක් මේ ධාතු වන්දනා. එහෙමයි. ධාතු වන්දනා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ මෙතෙන්ට පෙළ ගැහෙන්න තමන් අදිෂ්ඨාන කරගන්න. ඊළඟ බුදුරජාණන් දේශනා කළා චතුරාදිට්ඨානෝ අයම්බික්කු පුරිසෝති ඉතිකෝ පනීතං උත්තං කිංචේතං පටිච්ච උත්තං පඤ්ඤාදිට්ඨානෝ සච්ඡාදිට්ඨානෝ චාගාදිට්ඨානෝ උපසමාදිට්ඨානෝ. අදිෂ්ඨාන හතරකින් යුක්ත වෙන්න කිව්වනේ. කොහොමද අදිෂ්ඨාන හතර? ප්‍රඥාව නම් වූ අදිෂ්ඨානය, සත්‍ය නම් වූ අදිෂ්ඨානය, අත්හැරීම නම් වූ අදිෂ්ඨානය, සංසිඳීම නම් වූ අදිෂ්ඨානය. දැන් අපි අද වර්තමානයේ අදිෂ්ඨාන කියන වචනේ කතා කරනකොට මේක නිකන් හිතට ගැළපෙලා යන්නේ නැහැ. මොකද අද වර්තමානයේ අපි කතා කරන භාෂාවේ කාලයක් තිස්සේ කතා කරපු වචනයක් තියෙනවනේ. එහෙමයි. යම් තැන් වලට පාවිච්චි කරනනේ වචනේ. ඒතර අපි බලමු මොකද්ද මේ අදිෂ්ඨානය. ඒතර මේක තේරුම් ගන්න දැන් අද කතා කරන භාෂාවෙන් ගත්තත් ඒතර මේ ප්‍රඥාව දියුණු කරගන්න තියෙන අදිෂ්ඨානය. සත්‍ය දියුණු මේ පිහිටන්න තියෙන අදිෂ්ඨානය. අත්හැරීමට තියෙන අදිෂ්ඨානය. සංසිඳීමට තියෙන අදිෂ්ඨානය. මේවට කියන අදිෂ්ඨාන හතරකින් යුක්ත වෙන්න ඕන කියනවා. එතකොට මේ අදිෂ්ඨාන හතරකට යුක්ත වෙන්න කියන්නේ කුමක් පිණිසද? මෙන්න මේ කරුණ පිණිසයි කියනවා. පඤ්ඤං නප්පමච්චේ. ප්‍රඥාව දියුණු කරගන්න ඕන කියන අදිෂ්ඨානේ ඉන්න කෙනාට වෙන රැකවරණ තමයි එය අප්‍රමාදී චරිතයක් බවට පත් වෙනවා. ආන්නේක. ඉතින් දැන් බලන්න අප්‍රමාදී කියලා කියන්නේ දැන් ප්‍රඥාව කියව කොහොමද? එතකොට මේ හට ගැනීම නැතිවීම තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් ඉපදුනාට පස්සේ ඒ වෙලාවෙ හිතේ අකුසල් ගලන්නේ කුසල් ඇති වෙන්නේ. මේ ප්‍රඥාව ඉපදුණු සැනින් ඇති වෙන්නේ කොහොමද? කුසල්. මේ ප්‍රඥාව උපදින තාක්කල් තමයි මේ කුසලයට ගන්න හිත අමාරු. ප්‍රඥාව ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රඥාව ඉපදුනාට පස්සේ ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට හැමතිස්සෙම හිත වෙනසෙන, හිත කෙලෙසෙන දෙයට නෙමෙයි හිත යන්නේ. හිත වැඩෙන දෙයකට හිත පිටනවා. තේරුණා නේද? ඒ හට ගැනීම නැතිවීම සසර ගැන දුක පිළිබඳව මේ අවබෝධය හිතේ ගොඩ නැගෙනකොට මොකද වෙන්නේ? එයාට අර කෙලෙස් අත්හරින්න ලේසි යාට. එහෙමයි ස්වාමීනි. කුසල් තුළ හිත පිහිටවගෙන ඉන්න ලේසි. ඒකයි ප්‍රඥාව තියෙන අප්‍රමාදයට. ඒතර අර කුසල් හිත තුළ තියාගෙන ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා ප්‍රඥාව දියුණු වෙන. එහෙමයි තියෙන්නේ. ඒක කියන්නේ ප්‍රඥාව මේ අදිෂ්ඨානයක යුක්ත වෙන කියලා කියන්නේ ඒකයි. සත්‍යමනු රක්කේය. ඊළඟ මොකද වෙන්නේ? සත්‍ය අදිෂ්ඨානය මොකද වෙන්නේ? එයා ආරක්ෂා කරනවා කියන. අපි ඉස්සරහට කතා කරමු කොහොමද? අද වෙලාව මදි අපිට. අවසරයි. ඊළඟට කියන ඡාග මනු බ්‍රූහේය. අත්හැරීම කියන දේ මොකද කරන්න කියන්නේ? පුරුදු කරගන්න කියන. සන්තිමික්ඛෝ බික් සික්ඛේය. ඒ කියන්නේ ශාන්ත බව කියන එක හිත හුරු කරන්න කියනවා. එතකොට ශාන්ත බව එයාට අනුග්‍රහ කරනවා හික්මිල වාසය කරන්න. අත්හැරීම අනුග්‍රහ කරනවා කාලය පුරුදුනාට පස්සේ. ඒක එයාට ඒක අත්හැරලා වාසය කරන්න පුරුදු වෙන්න එක ලේසි කියනවා. හරි ලස්සන දේවල් ටිකක් නේද? අවසරයි. හිතා ගන්න බෑ ඒක. ඒ විස්තරي කතා කරද්දී බුදුරජාණන් දේශනා කළා ඊළඟට කුමක්ද?
පුරුෂයා නම් අධිෂ්ඨාන 4කින් යුක්ත වෙන්න ඕනේ. අධිෂ්ඨාන 4 තමයි ප්‍රඥාව. ඒතර ප්‍රඥාව කොහොමද තියෙන්නේ? අප්‍රමාදී බවට අනුග්‍රහ කරනවා. සත්‍ය තුළ ඉන්නේ ආරක්ෂා කරනවා. ත්‍යාගය මොකද වෙන්නේ? අත්හැරින්න යාට පුරුදු කරනවා. එහෙමයි. ශාන්ත බව මොකද වෙන්නේ? යාට හික්මිලා ඉන්න බාහිර වටපිටාව සකස් කරලා දෙනවා. එහෙමයි. ඊට පස්සේ ඔන්න දැන් ඕක විස්තර කිරීම තමයි ඊළඟට තියෙන්නේ. අපි ඒක ඊළඟ දවසේ බලමු. ඉතින් බලන්න පින්වත්නි, දැන් මේ බලන්න ප්‍රඥාව තියෙන කෙනෙකුට හිතේ බුදුරජාණන් වහන්සේ යාගේ ප්‍රඥාව ඉස්මතු කරවල ඝන ලස්සන වචන මේ ධර්මයේ මේ ටික නේ. එහෙමයි ස්වාමීනි. මේ දැන් කෙනෙකුට මේ දේශනාව නිකන් කියවුණා මේක අපබ්‍රංශයක් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඇයි? යාගේ ප්‍රඥාව අවදි වෙලා නැති නිසා. ප්‍රඥාව තියෙන කෙනාට මේ කරුණු ටික කියද්දී අර තියෙන ප්‍රඥාව තව ඉස්මතු වෙලා එනවා. ස්වාමීනි, ජීවිතය සම්බන්ධ මෙතරම් පාරිශුද්ධ අර්ථ ගැන්වීමක් නිර්වචනයක් බුදුරජාණන් වහන්සේ ඉදිරි ඇරෙන්න වෙන නෑ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ ශාස්ත්‍රුන් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ පාබියස වැඳ වැටමින් ශ්‍රද්ධාලාභ දියුණු කරගෙන සැබෑ පිළිසරණ ලබන්නටම භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභියස, අපගේ සාතුන් වහන්සේ අභියස පෙළ නොසැදෙන්න අන් කවර තැනක උදෙසා නම් අපි පෙළ සැදෙන්නද? අදත් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න අපට ශ්‍රී සත්‍යර්මයෙන් අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අනුශාසනා සිදු කොට වදාලා අපි හැමදෙනාම ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි, පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 ජනවාරි මාස පළමු වන දින මිය පරලොවගේ පන්නිපිටිය මාලපල්ලේ අංක 202 නිවසේ විසූ සුමනපාල වෙත්තසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් කුසුමා ජයසූරිය බිරිඳ, තනුරි සහ අරුණෝද් ඉඳුනිල් යන දරුවන් එක්ක රාශි වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවියන් බඹුන්ට, ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්තා උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය දහම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණිය සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නම් මිය පරලෝකීය, විශේෂයෙන් පන්නිපිටියේ මාලපල්ලේ අංක 202 නිවසේ විසූ සුමනපාල වෙත්තසිංහ පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස
මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින පින්වත් කුසුමා ජයසූරිය බිරිඳ ධනුරී සහ අරුණෝත් ඉඳුරුනිල් යන පින්වත් දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට අපට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට කරුණානුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් වර්ෂ 2022 ජනවාරි මාස 1 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන පන්නිපිටිය මාලපල්ලේ අංක 202 නිවසේ විසූ සුමනපාල වෙත්තසිංහ ආදර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් කුසුමා ජයසූරිය බිරිඳ ධනුරි සහ අරුණෝද ඉඳුනිල් යන පින්වන්ත දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත්තුන් හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පියවර තබන්න අදිටන් කරගන්න කාලය උදා වෙලා තියෙනවා. තුනුරුවන ජාතියේ හදවතේ මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.